समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ කාය පස්සද්දී චිත්ත පස්සද්දී යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා පස්සද්දි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සත්පුරුෂ කාරුණික පින්වත්නි, ජයමග ටීවී ඔස්සේ වෙසක් පුර 15ක පොහෝ දිනයට සමගාමීව සිදු කෙරෙන බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවට අදාළ බොජ්ජංග ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිතව තිබෙන්නේ පස්සද්දි සම්බොජ්ජංගයේ පිළිබඳව ධර්මදේශනාවයි. පින්නතුනි, අපේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා උන්වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රඥාවන්ත අය සඳහාය කියලයි. පඤ්ඤවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ තමන් වහන්සේ දේශනා කරන ධර්මය ප්‍රඥාවන්ත අය සඳහායි ගෝචර වෙන්නේ කියලයි. අනුවන අය සඳහා නොවේය කියලයි. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ධර්මදේශනා සිද්ධ කරන්නට පසුබට වුණා. බුදුරජාණන් වහන්සේ එහෙම පසුගාමී උනේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ගැඹුරු බව උන්වහන්සේට හොඳින් වැටහුණ නිසායි. එවැනි ගැඹුරු ධර්මයක් තේරුම් ගන්නට පුළුවන් ප්‍රඥාවන්ත අය මේ ලෝකයේහි නැතිව ඇති කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධඥානයෙන් නොවේයි, උන්වහන්සේ දැක තිබුණු සමාජය අනුව අදහස් කළා. බුදුරජාණන් වහන්සේගේ මේ පසුගාමී බව වටහාගත්ත සහම්පති කියන බ්‍රහ්ම රාජයා ධර්ම නියාමනයක් අනුව වගේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා දකුණු දන මඩල පොළවේ ඇනලා වැඳගෙන කිව්වා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන්ම අවබෝධ කොටගත්ත මේ ධර්මය ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කරන සේක්වා. මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවන්ත පිරිසක් ඊටාම දුර්ලභව සිටිනවා. හරියට නෙළුම් විලක අතරින් පතර
ඉහළට පිපිලා එන නිලුම් මල් වගේ ප්‍රඥාවන්ත අය අතරින් පතර වුණත් මේ සමාජයේ දුර්ලභ පිරිසක් සිටිනවා. ඒ සීමිත නමුත් දුර්ලභ වූ ප්‍රඥාවන්ත පිරිසට මෙලව යහපත පිණිස, පරලොව සුගතිය පිණිස, මේ සාංසාරික දුක්ඛ ගමන නිමා කර ලබන නිර්වාණය පිණිස ස්වාමීනි මේ ධර්මය මහා කරුණාවෙන් දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ ආරාධනාව ලැබුණට පස්සේ තමයි බුදු වැසින් ලෝකයේ දිහා බැලුවේ. බුදු වැසින් ලෝකයේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේට වැටහුණා, බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥාණයෙන් දැක්කා ඊටාම දුර්ලභ පිරිසක්, ප්‍රඥාවන්ත කියන දුර්ලභ පිරිසක් මේ ලෝකයේ සිටිනවා. මේ පිරිස මේ ලෞතර බුදුරජාණන් වහන්සේව සොයාගෙන ආපු අයයි මේ සංසාරේ. මේ ධර්මය සොයාගෙන ආපු අයයි. ඒ දුර්ලභ වූ ප්‍රඥාවන්තයන්ට අනුකම්පා පිණිස මම මේ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්නට ඕනි කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මෙන්න මේ විදියටයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේම ධර්මයේ සඳහන් කළා පඤ්ඤවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාවන්තය සඳහායි, දුෂ්ප්‍රඥ අනුවන අයට නොවේ කියලා. ඒක නිසා පින්නතුනි අපි නිරන්තරයෙන්ම ප්‍රඥාවන්ත අය හැටියට තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මේ දේශනා කළ ධර්මය තේරුම් ගන්න කැමැති අය හැටියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයත්, ධර්මයේ කෙරෙහි ගෞරවයත්, ආර්ය සංඝයා කෙරෙහි ගෞරවයත් කියන මේ තෙරුවන පිළිබඳව ගෞරවයෙන් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. මේ ධර්මදේශනාව තුලින් ඇහෙන එක බණපදයක් ඇති පින්වත්නි අපේ ජීවිතේ වෙනස් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ මෙලව ජීවිතයේ යහපත පිණිස හේතු වන ධර්මයයි. අපේ පරලෝක ජීවිතය සුගතියකට ගෙන යන ධර්මයකුයි. මේ සසර දුක් නිමා කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් නිවනට උපකාරී වන ධර්මයකුයි. හැබැයි මේ ධර්මයේ පින්වත්නි අපි අහන්න ප්‍රිය වුණාට, කැමැති වුණාට මේ ධර්මය මතු පිටින් පෙනෙන තරමට වඩා ඇතුළාන්තයෙන් ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේම දේශනා කළා මේ ධර්ම විනයත් හරියට මහා සාගරයේ තියෙන අසිරිමත් ගුණ 8ක් වගේ විශේෂ ගුණ 8ක් තියෙන එකක් කියලා. ඒ අතරින් බුදුහාමුදුරුව පැහැදිලි කළා පහාරාද සූත්‍රයේදී මහා සාගරයට බැස්ස තැනම ගැඹුර ඇත්තේ නැහැ. වෙරළ කියලා කියන්නේ ගැඹුරු තැනක් නෙවෙයි. නමුත් අනුපූර්වකව මහා සාගරය යොදුන් ගණන් ගැඹුරට යන එකක්. ඒ වගේමයි මේ ධර්මයත් ආදියේම පටන් ගන්න තැනම ගැඹුර නෑ, සරලයි. හැබැයි ධර්මයේ නුවණින් විමසන්න ධර්මය හොඳට මෙනෙහි කරන්න විදර්ශනාව හොඳට ඇති කරගන්න තමයි මේ ධර්මයේ ගැඹුරු බව වැටහෙන්නට පටන් ගන්නෙ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් හරි අඩක්මත් පින්වත්නි ගැඹුරු බවයි තියෙන්නේ. 45 වසක් මුළුල්ලේ බුදුහාමුදුරු දේශනා කළ ධර්මයේ 84000ක් හැටියට කියනවනේ ධර්මස්කන්ධ හැටියට. ඒ 84000ක් වූ ධර්මස්කන්ධයන් අතරින් 21000ක් ධර්මස්කන්ධ විනය දේශනාව තුල අන්තර්ගතයි. තවත් ධර්මස්කන්ධ 21000ක් සූත්‍ර දේශනාව තුලයි. හරි අඩක් 42000ක් ධර්මස්කන්ධ අන්තර්ගත වෙන්නේ අභිධර්ම දේශනාව තුලයි. අභිධර්මය කියලා කියන්නේ පරමාර්ථ දේශනාවට. පරමාර්ථය තමයි ගැඹුරු.
ඒක නිසා මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව අවබෝධය වැටහීම ටිකෙන් ටික හරි අපි ඇති කරගන්නටම තමයි උත්සාහ කරන්නට ඕනි. එහෙම ගැඹුරින් තේරුම් ගන්නට ඕනි. සරලව මුලින් ඉඳන් පටන්ගෙන ටිකෙන් ටික ගැඹුරට ගිහින් දැනගන්නට ඕනි. ධර්ම මාතෘකාවක් හැටියටයි මේ පස්සද්ධි කියන සම්බොජ්ජංගයත් අපි තේරුම් ගන්නට ඕනි. පටන් ගත්ත තැනම ගැඹුරක් දකින්න හොඳ නැහැ. හැබැයි පටන් ගන්න තැනින් තේරුම් ගන්න යන සරල බව දිගටමත් ඒ විදිහට තියාගෙන ඉන්න ඕනිත් නැහැ. සරලව පටන් ගන්න මේ පස්සද්ධි සම්බොජ්ජංගය ක්‍රමයෙන් අපි උත්සාහකත් වෙන්නට ඕනි, ඥානවන්ත වෙන්නට ඕනි, ගැඹුරුවෙන් තේරුම් ගන්නට. අනුපූර්වකව ඒ ගැඹුරට අපි යන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. ඒ කියන්නේ මේ දේශනාව මෙතකින් સમાપ્ત වෙනකොට පස්සද්ධිය පිළිබඳව සමස්තයම මෙතනින් ඉවරයි කියලා හිතන්න හොඳ නැහැ. මේ අපි පස්සද්ධිය පිළිබඳව මූලික හඳුනා ගැනීමකුයි සිද්ධ කරන්න කියන සරල තැනෙනුයි මේ දේශනාව ඔබ හඳුනා ගන්නට ඕනි. ඊට පස්සේ තමයි ඒ සරලව හඳුනාගත්ත පස්සද්ධිය පස්සේ දිගින් දිගට ගැඹුරට අධ්‍යයනය කරන්නට ඔබ පුහුණු වෙන්නට ඕනි. පින්නතුනි, බොජ්ජංග ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ නිවනට හේතු වෙන ධර්ම 7ක් දේශනා කරලා තිබෙනවා. බොජ්ජංග කියන වචනේ සකස් වෙලා තියෙන්නේ බෝධි අංග කියන වචන දෙක එකට එකතු වෙලා. බෝධි කියන මේ වචනයට විවිධ අර්ථ තිබෙනවා. අර්ථ ගොඩාක් තියෙන වචනයක් තමයි බෝධි කියලා කියන්නේ. දැන් මේ මෙතන කතා කරන බෝධිපාක්ෂික විස්තරයේදී බෝධි කියන වචනයෙන් අරගෙන තිබෙන්නේ අදහස් දෙකයි. එකක් නිවනට හේතු වන ධර්ම. නිවන් අවබෝධයට උපකාරී වන ධර්ම සමූහයක් තිබෙනවා නම් ඒ සියලුම ධර්ම බෝධි කියන වචනයෙන් හඳුනා ගන්න පුළුවන්. අනෙක තමයි ඒ නිවන සඳහා ගමන් කරන කෙනෙක් ඉන්නවා නම්, පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාත් බෝධි කියන වචනයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ බෝධි අංග, ඒ කියන්නේ නිවනට හේතු වන ධර්ම, එහෙමත් නැත්නම් නිවනට හේතු වන සාධක 7ක් තමයි බොජ්ජංග ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. ඒ බොජ්ජංග 7 තුල පිහිටාගෙන ඒ බෝධිඅංග ධර්ම පිළිපදින කෙනා අපිට පුළුවන් බෝධිසත්ව කියලා හඳුන්වන්න. සමහර විට ඒ බෝධිසත්ව කියලා කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රත්‍යේක බෝධිසත්වෙක් වෙන්නත් පුළුවන්. ශ්‍රාවක බෝධිසත්ව කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ අනුව බෝධි කියන වචනයට ඔන්න අදහස් දෙක වැටුණා. එකක් අවබෝධයට හේතු වන ධර්ම ටික, අනිත් දේ තමයි ඒ සඳහා ඒ අවබෝධය සඳහා ගමන් කරන පුද්ගලයාය කියන එක. මේ බොජ්ජංග ධර්ම අතර අපි ඊ타ත්ම තේරුම් ගත යුතු, අපි වටහාගත යුතුම බෝධි අංගයක් තමයි පස්සද්ධි කියන බෝධි අංගය, බොජ්ජංග ධර්මය. පස්සද්ධි කියන මේ බොජ්ජංග ධර්මයේ අදහස, තේරුම තමයි පින්නතුනි සංසිඳීම කියන එක. සංසිඳීමය කියලා අදහස් කරන්නේ දැවිලා තියෙන එකක්, කලබලයටපත් වෙලා තියෙන දෙයක් සංසිඳවනවා, නිවනවා කියන එකයි. දැන් පස්සද්ධි කියන වචනයෙන් සංසිඳීම කියන එකෙන් අදහස් කරනකොට මෙතෙන් කියවෙන දෙයක් මොකද්ද? නොසංසිඳෙන ස්වභාවයක් තියෙනවා කියන එකයි. කොහෙද මේ නොසංසිඳීම තියෙන්නේ? කාය චිත්ත හැටියටයි. කාය චිත්ත හැටියට තියෙන දැවීමක්, නොසංසිඳීමක්, සංසිඳවන ධර්මතාවය තමයි පස්සද්ධිය කියලා කියන්නේ. ඒක නිසා පස්සද්ධිය කියන එක කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියලා
දෙවිදියකින් ධර්මයේ තුල පෙන්නලා දෙනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතරේ සංසිඳ වීමටත් අපිට පුළුවන් එක පැත්තකින් පස්සද්ධිය කියලා කියන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති භික්කවේ කාය පස්සද්ධී චිත්ත පස්සද්ධී කියලා. මහණෙනි කයෙහි සංසිඳවීම සහ සිතෙහි සංසිඳවීම කියලා සංසිඳවීම එහෙම නැත්නම් සංසුන් කිරීම නිවීම දෙකක් තිබෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ. මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවයේ මත බොහෝ කොට පැවතීම නිසා මෙන්න මේ කියන පස්සද්ධි දෙක ඇති වෙනවයි කියලා කිව්වා. අනුප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගං බොජ්ජංගස්ස උප්පාදාය. ඇති නොවිච්ච යම්කිසි පස්සද්ධියක් තිබෙනවා නම් සංසිඳවීමක් තිබෙනවා නම් ඇතිවීමටත් ඒ වගේම උප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපුරියා. ඇතිවනා වූ යම්කිසි සංසිඳීමක් තිබෙනවා නම් සංසුන් වීමක් තිබෙනවා නම් ඒ ඇතිවිච්ච දේ තව තවත් වැඩිම පිණිස සම්පූර්ණ කිරීම පිණිස යෝනිසෝ මනසිකාරය උපකාරවත් වෙනවයි කියන එක පෙන්නලා දුන්නා. එතකොට දැන් මේ පස්සද්ධිය එහෙම නැත්නම් සංසිඳීම සංසුන් කිරීම නිවීම කියන එක ඇති කරවීම සඳහා යෝනිසෝ මනසිකාරය කියන එක ඊ타ත්ම වැදගත් වෙන ධර්මතාවයක් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ එක් තැනකදී පෙන්නලා දුන්නා පින්වත්නි අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වීමට බාධක වෙලා තියෙන ධර්ම කාරණාවන් දෙකක් තිබෙනවායි කියලා. සාධක දෙකක් තිබෙනවායි කියලා. එකක් තමයි අයෝනිසෝ මනසිකාරය. අනෙක් එක තමයි පාප මිත්‍ර සේවනය. මෙන්න මේ කියන සාධක දෙක ධර්මාවබෝධයට බාධක වෙලා තිබෙනවයි කියලා සඳහන් වෙනවා. මොකද්ද අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන එකේ විරුද්ධ අදහස. එතකොට මේ යෝනිසෝ මනසිකාරයයි කියලා කියන්නේ මනා සිහිනුවණින් යුක්තව කටයුතු කිරීමට. මනා සිහිනුවණින් කටයුතු කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය. මනා සිහිනුවණකින් කටයුතු නොකරන එකට කියනවා එහෙනම් අයෝනිසෝ මනසිකාරය කියලා. නිවැරදි සිහිනුවණකින් කල්පනා කිරීමකින් තොරව ජීවත් වීම අයෝනිසෝ මනසිකාරයයි. එය ධර්මාවබෝධයට තියෙන බාධාවක්. අනෙක් එක පාප මිත්‍ර සේවනය. එතකොට මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා මෙතනින් අදහස් කරන්නේ කුමක්ද මේ? එළඹි සිහියකින් කල්පනාකාරීව ජීවත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේකෙන් අදහස් කරනවා පින්වත්නි ගැඹුරු අදහසක්. මේ මොහොතේ පැවතිය යුතු සිහිය අපි තුල නැතිකමම තමයි මේ අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එක්කෝ අපි ජීවත් වෙන්නේ අතීතේ, එහෙම නැත්නම් අපි ජීවත් වෙන්නේ අනාගතේ. අපි ජීවත් වෙන විදිහ පිළිබඳව තමන්ගේ ඇතුළාන්තයටම හැරිලා බලන්න තමන් ජීවත් වෙන්නේ කොතනද කියලා. මේ මොහොතේද එහෙම නැත්නම් අතීතේද අනාගතේද කියලා. එක්කෝ අපි අතීතය ගැන හිතාගෙන අතීතය ගැන හිතමින් අතීතය ප්‍රදාන කරගෙන අපේ කල්පනාවන් අපේ සිහිය ගොඩනගාගෙන අපි ජීවත් වෙනවා. එක්කෝ අනාගතය එහෙම නැත්නම් මතු ඇතිවීමට තියෙන දේවල් පිළිබඳව සිහිය ගොඩනගාගෙන ජීවත් වෙනවා. මේ දෙක තුල ජීවත් වෙන අපිට වර්තමානය තුල ජීවත් වෙන්න අමතක වෙනවා. ඒක නිසා වර්තමානය සිහියෙන් නුවණින් කල්පනාකාරීව ගෙවෙන්නේ නැහැ. වර්තමානය සිහි නුවණින් ගෙවෙන්නේ නැහැ කියලා කියන්නේ අතීතයේ ලොකු ගැටලු ගොඩක් මතුවෙනවා.
දැන් අපි අපේ ජීවිතය ගැනම කල්පනා කරලා බැලුවොත් මේ මොහොත වෙනකොට අපේට දුකට කනස්සල්ලට ඒ වගේම මානසික පීඩාවන් වලට පත් වෙන්න වෙලා තියෙන යම්කිසි හේතු තිබෙනවා නම් ඇයි එහෙම දේවල් මට උනේ කියලා අපි ආයෙත් කල්පනා කරලා බැලුවොත් ඒ සෑම සිදුවීමක්ම සිදුවෙන අවස්ථාවේ මනා සිහිනුවණකින් අපි කටයුතු කරලා නැහැ. නිවැරදි සිහිනුවණකින් කටයුතු නොකරපු නිසා තමයි ඇති වෙලා තියෙන ගැටලු තිබෙනවා නම් ඒ සියලුම ගැටලු ඇති වෙලා තියෙන්නේ. සමහර විට ඉවසන්න ඕනි තැනක ඉවසලා නැහැ අපි. යටහත්ව ඉන්න ඕනි තැනක යටහත්ව ඉඳලා නැහැ. ලෝභකම් නොකර ඉන්න ඕනි තැනක ලෝභකමින් ඉඳලා තියෙනවා. තරහ නොගෙන ඉන්න ඕනි තැනක තරහ අරගෙන තියෙනවා. නුවණින් තීරණය ගන්න ඕනි තැන්වල අනුවණකමින් තීරණ අරන් තියෙනවා. ඔය විදිහට කෙලෙස් වලට යට වෙලා ඒ මොහොතේ සිහිනුවණින් ක්‍රියා නොකරපු ඒ වගේ විපාක තමයි සමහර විට අතීතයේ පිළිබඳව හිතමින් දුකට කනස්සල්ලට පීඩණයටපත් වෙලා ජීවත් වෙන්න වෙන්නේ. එතකොට මේ දැන් සිද්ධ වෙන්නේත් එහෙමයි. දැනුත් කරන්නේ ඒ අතීතය ගැන හිතා එක්ක කනස්සල්ලට දුකටපත් වෙනවා. එහෙම නැත්නම් අනාගතයට මොනවා හරි බලාපොරොත්තු හදාගෙන අනාගතය ගැන හිතා ජීවත් වෙනවා මිසක් මේ ගත වෙන වර්තමානයේ පිළිබඳව සිහිනුවණින් ජීවත් වෙන්නේ නැති එක. ගත වෙන වර්තමානයේ පිළිබඳව මේ මොහොත පිළිබඳව සිහියෙන් ජීවත් වෙන එකටමයි එක පැත්තකින් සතිපට්ඨානය කියලා කියන්නේ. සිහිය පිහිටුවාගෙන ජීවත් වෙනවාය කියලා කියන්නේ. එතකොට වර්තමානයේ තුල මේ ගත වෙන මොහොතේ සිහිය පිහිටවා ගන්නේ නැතිව යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා අයෝනිසෝ මනසිකාරයෙන් ජීවත් වෙන කෙනෙක්. අයෝනිසෝ මනසිකාරයෙන් කෙනෙක් ජීවත් වෙනවාය කියලා කියන්නේ ඒ කෙනා ධර්මයෙන් ඈත් වෙලයි ජීවත් වෙන්නේ. ඒ කෙනාට පින්වත්නි හරි වැරද්ද වැටහෙන්නේ නැහැ. කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒව ගැන හිතන්නේ නැහැ. ඒ මොහොතට අනුව ඒ තීන්දුව තීරණ අරගෙන ජීවත් වෙනවා මිසක් හරි දේ හෝ වැරදි දේ කරමින් ජීවත් වෙනවා මිසක් ඒ මොහොතේදී හරි දේ හරි විදියට කරලා වැරදි දේ බැහැරි කරලා ජීවත් වෙන ස්වභාවයක් ඒ පුද්ගලයන් තුල නැහැ. ඒක නිසා යෝනිසෝ මනසිකාරය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා ධර්මාවබෝධයට තියෙන ප්‍රබලම බාධකයක් හැටියට. එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කොමක්ද? යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න කියලා කිව්වා අයෝනිසෝ මනසිකාරය වෙනුවට. එතකොට මේ යෝනිසෝ මනසිකාරය තුල මනා පැවැත්මක් ඇති කරගන්නම ජීවත් වෙනකොට අපේ හිතට ඇති වෙනවා හොඳ කාය චිත්ත සැහැල්ලුවක්. අපේ කයටත් ගතටත් කියන දෙකටම. එතකොට කාය චිත්ත වශයෙන් ඇති වෙන සැහැල්ලුව එහෙම නැත්නම් සංසිඳීම නිවීම අපි ඇති කර ගැනීම සඳහා මේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් එළඹි සිහියෙන් ඉන්න එක අත්‍යවශ්‍යම වෙනවා. යම් කෙනෙක් හොඳට ගත වෙන මොහොත පිළිබඳව සිහියෙන් කටයුතු කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් අන්න ඒ කෙනාට තමයි නූපන්නා වූ පස්සද්ධිය සංසිඳීම ඇති වෙන්නේ. ඉපදිච්ච යම් කිසි සංසිඳීමක් තියෙනවා නම් ඒ සංසිඳීම තවත් වැඩි දියුණු වෙන්නේ. එතකොට මේ කාය චිත්ත පස්සද්ධිය ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ප්‍රධාන වශයෙන් කාරණාවන් 7ක් පිළිබඳව අපට අවධානය යොමු කරන්නට කියලා. කායික වශයෙන්ුත් ඒ වගේම මානසික වශයෙන්ුත් සංසිඳවීම ඇති කරගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්ත ධම්මා පස්සද්දි සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තති. මෙන්න මෙහෙම කරුණු 7ක් ඒ සංසිඳීම පිණිස උපකාරී වෙනවා කියලා. පළවෙනි එක තමයි පනීත භෝජන සේවනතා. ප්‍රනීත භෝජන වළඳන බව. ප්‍රනීත භෝජන වැළඳීම හොඳට සිහිනුවණින් හැබැයි. යෝනිසෝ මනසිකාරයෙන්.
කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් සංසිඳවීමක් ඇති කරගන්න පුළුවන් වෙන හේතුවක් බවට පත් වෙනවා. දැන් ප්‍රණීත භෝජන වැළඳීම කියන එකෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයන්ට ප්‍රත්‍ය වන එහෙමත් නැත්නම් සුදුසු වන ආහාර අනුභව කිරීම. ගැළපෙන ආහාර පාන අනුභව කිරීම. හැබැයි යම් කිසි කෙනෙක් මේ කාරණාව පටලවාගෙන වරදවාගෙන ප්‍රණීත ආහාර පාන පිටිපස්සේ දුවන්න පටන් ගත්තොත් ප්‍රණීත ආහාර පාන ගැනම අවධානය තියාගෙන ඒවම හොයන්න ගියොත් මේ කියන කාරණාව වෙන පැත්තකට හැරෙනවා. අර අලගද්දුපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ සර්පයෝ හොයන්න යන කෙනා සර්පයාගේ අල්ලගන්න ඕනි කොහෙන්ද? බෙල්ලෙන්මයි. හිසින්මයි. බඩින් හරි වල්ගෙන් හරි අල්ලගත්තොත් ඒ සර්පයා පෙරලා පහර දෙනවා. ඒ වගේ මේ ධර්මය පිළිබඳව අධ්‍යයනය කරන්න එන කෙනත් ධර්මය අහන්න එන කෙනත් ධර්මයේ නිවැරදි තැනින්ම අල්ලගන්න ඕනි. ධර්මයේ වැරදි තැනකින් අල්ලගෙන දෘෂ්ටිවාදයක් හැටියට ධර්මයේ ඔලුවට ගත්තොත් ඒ ධර්මයම ඒ කෙනාට අහිත පිණිස පවතිනවා. හරියට දැන් මේ ධර්ම කාරණා තේරුම් ගන්නකොට අපට ඒක ඒ විදියට බලපානවා. කාය චිත්ත සංසිඳීම ඇතිවීම පිණිස ධර්මයේ පෙන්වලා දෙනවා ප්‍රණීත ආහාර අවශ්‍යයි කියලා. ප්‍රණීත ආහාර පාන තිබෙන්නට ඕනි කියලා. හැබැයි ඒකෙන් අපි වැරදි විදිහට අල්ලගන්න හොඳ නැහැ. ධර්මයේ තේරුම් ගන්න නම් අපට හොඳට ප්‍රණීත රසවත්ම ආහාර තියෙන්න ඕනි කියලා. ඒ ප්‍රණීත ආහාර පාන අවශ්‍යයි කියලා සඳහන් කළේ පින්නතුනි අපිට මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට ආහාර පාන හරියට නොලැබුණොත් අපේ කාය චිත්ත සැහැල්ලුව දැවීම අපට හරියට තියාගෙන ඉන්න බෑ. ඒකනේ අපේ ධර්මයේ සඳහන් වෙන්නේ බණ කියන්න කලින් ඉස්සල්ලාම කළ යුතු දේ තමයි කුමක්ද? බඩගින්න නිවන එක. jigaccha paramaroga කියලානේ ධර්මයේ සඳහන් වෙන්නේ. බඩගින්න තමයි තියෙන ලොකුම ලෙඩේ. එතකොට මිනිස්සු ඉන්නේ බඩගින්නෙන් නම්. ශ්‍රාවකයෝ ඉන්නේ කුසට ආහාරයක් හරියට නැතුව නම්. එහෙම ශ්‍රාවකයන්ට බණ කියන්න යන එක සාර්ථක නැහැ. බණ කියන්න කලින් සියල්ලටම කලින් ඉවර කරගන්න ඕනේ දේ තමයි බඩගින්න නිවන එක. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාය චිත්ත සංසිඳවීම ඇතිවීම පිණිස ආහාර පාන භෝජන ප්‍රණීත විදියට තිබෙන්නට ඕනි කියලා. හැබැයි යම් කිසි කෙනෙක් මේ ප්‍රණීත ආහාර පාන පිටිපස්සෙම දුවන්න පටන් ගන්නවා නම් රස තෘෂ්ණාවකට වැටිලා ප්‍රණීත වූ ආහාර පාන පිටිපස්සෙම නම් එයා ගමන් කරන්න පටන් ගන්නේ ඔන්න එයා අර ධර්මයේ වැරදි තැනින් අල්ල ගන්නවා වගේ එයාගේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. දැන් අපිට ආහාර පාන අනුභව කරනකොට විශේෂයෙන්ම මේ පිණ්ඩපාතයේ වළඳනකොට පැහැදිලි කරලා දෙන්නේ ප්‍රතිවේක්ෂා කරන්න කියලා කියන්නේ මේ තිබුච්ච බඩගින්න නැති කරගන්නවා වගේම තමයි නවංච වේදනන්න උපාදෙස්සාමි. අලුත් රෝගයක් තව ඇති කරගන්නෙත් නැහැ. ඒ කියන්නේ තිබුණු බඩගින්න නැති කරගන්නට ඕනි. හැබැයි නවංච වේදනන්න උපාදෙස්සාමි. ඒ ආහාර අනුභවයේ අනවශ්‍ය විදියට සිද්ධ කරලා බත්මතේ කියන තැනටපත් වෙලා තමන්ගේ කාය චිත්ත මේ සැහැල්ලුව සංසුම් බව විනාශ කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා කියන එක. ඒක නිසා භෝජනය අත්‍යවශ්‍ය වෙනවා කාය චිත්ත සැහැල්ලුව එහෙම නැත්නම් කාය චිත්ත සංසිඳීම ඇති කරගන්න. එහි අන්තයකට යන්නේ නැතුව මදහත්වේ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒක නිසා කිව්වා කාය චිත්ත පස්සද්ධිය ඇතිවීම පිණිස ඇති කර ගැනීම පිණිස පනීත භෝජන සේවනතා කියලා ප්‍රනීත භෝජන වැළඳීමක් අවශ්‍ය බව. ඊළඟට දෙවැන්න තමයි උතුසුක සේවනතා. සැප වූ ඍතු ගුණ සේවනයක් තිබෙන්නට ඕනි. මෙතන මේ ඍතු ගුණ කියලා කිව්වේ ශීතල සහ උෂ්ණය කියන එක.
අපට පරිසරයේ තියෙන ඍතු ස්වභාවය බලපානවා කායික මානසික පස්සද්ධිය සංසිඳවීම ඇති කරගන්න. දැන් යම්කිසි කෙනෙක් අධික ශීත කාලයක ශීතලෙන් පීඩා විඳමින් නම් ඉන්නේ ඒ කෙනාට හරියට ධර්ම මාර්ගය ප්‍රගුණ කරගන්න බැරි වෙනවා. මොකද කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් සංසිඳීමක් නෙවෙයි ඒ කෙනා තුළ තියෙන්නේ, දැවීමක්, පීඩා විඳීමක්. යම්කිසි කෙනෙක් අධික ඌෂ්ණයක නම් තමන් කාලය ගත කරන්නේ අධික ඌෂ්ණව ඉන්න කෙනාට ධර්ම මාර්ගයේ හරියට ගමන් කරන්න පුළුවන් කාය චිත්ත සැහැල්ලුවක් ලැබෙන්නේ නැහැ. එයා පීඩාවක ඉඳින්නේ, නොසන්සිඳීමකයි සිටින්නේ. ඒක නිසා මේ ධර්ම මාර්ගයේ හරියට ගමන් කිරීම සඳහා විශේෂයෙන්ම කාය චිත්ත පස්සද්ධිය ඇති කර ගැනීම සඳහා ඍතු ගුණය සැපදායක මට්ටමක තියෙන්නට ඕනි කියලා කියනවා. සැපදායක මට්ටමක තියෙන්නට ඕනි කියලා කිව්වේ අධික ලෙස ශීතලත් අධික ලෙස උෂ්ණයත් කියන මේ දෙකෙන් තොරව Tamanගේ ශරීරයට මේ ඒ ශීතෝෂ්ණ දෙක බලපාන්නේ නැති මට්ටමකට Tamanගේ ශරීරය සකස් කරගන්නට ඕනි. පැවැත්ම සකස් කරගන්නට ඕනි. දැන් මේ කාරණා පිටනොත්නි හරි වැදගත් අපිට ප්‍රායෝගිකව මේ ධර්මයේ ප්‍රගුණ කරනකොට. දැන් බුදුරජාණන් වහන්සේම අපට දේශනා කළානේ අන්ත දෙකකට යන්න එපා කියලා. එකක් කාමසුකල්ලිකානුයෝගය, අනෙක් එක අත්තකිලමතානුයෝගය. කාමසුකල්ලිකානුයෝගයේදී සිද්ධ වෙන්නේ ශරීරයට අන්තගාමීව සැප දෙන එක. අත්තකිලමතානුයෝගයේදී සිද්ධ වෙන්නේ අන්තගාමී ලෙස ශරීරයට දුක් දෙන එක. එතකොට මේ අපි ධර්මයේ ප්‍රගුණ කරනකොට සමහර වෙලාවට මේ අල්පේච්ඡතා, සන්තුට්ඨිතා, සුබරතා ආදී ගුණ ප්‍රගුණ කරන කිරීමත් අවශ්‍යයි. නමුත් ඒ දේවලුත් හරියට වටහා නොගැනීම නිසා සමහර වෙලාවට අපි අනවශ්‍ය විදිහේ දුකක්, පීඩනයක් අපි අරගන්න අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම හිතමු. දැන් යම්කිසි කෙනෙක් භාවනා වඩන්නට සූදානම් වෙලා මේ හොඳ පහසුකම් තියෙන විදිහට පිරිසිදු තැනක වාඩි වෙලා රස්නේ නැති වෙන්න හොඳට වායු සමනය කරපු ස්ථානයකට හරි එහෙම නැත්නම් විදුලි පංකාවක් තියෙන තැනකට හරි ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් දැන් ඕගොල්ලන් ඔය භාවනා කරන්න ගිහිල්ලා ඔය හොයන්නේ සැපනේ. ඇයි ඕගොල්ලන් මේ සැප අත්හරින මාර්ගයකට යන්න ගිහිල්ලා ඔය වගේ සැප පිටිපස්සේ පන්නන්නේ? ඔය විදිහට සැප ඕනිද ඔය වගේ දේවල් කරන්න කියලා අහන්න පුළුවන්. එතකොට ඒක අන්තවාදී. ඒක ඇවිල්ලා අර අත්තකිලමතානුයෝගී ක්‍රමයෙන් පෙන්නලා දෙන විදිහට මේ අනවශ්‍ය විදිහේ දුකක් පිටිපස්සේ ගමන් කිරීමක්. කයට, මනසට දෙකටම ලොකු පීඩනයක් දීලා මහා පීඩනයක් මැද ಗುಣ පුරන්න යනවා. හැබැයි ප්‍රායෝගික නැහැ. අමාරුයි. හිතට මහා වදයක්, කයට මහා බරක්, පීඩනයක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කළා උතුසුක සේවනතාවය අපට තියෙන්නට ඕනි. අපි යම්කිසි ගුණයක් පුරනකොට, යම්කිසි ආධ්‍යාත්මික ධර්මයක් ප්‍රගුණ කරන්නට සූදානම් වෙනකොට ප්‍රායෝගිකව අපේ කයටත් හිතටත් පීඩාවක් නොදෙන පරිසරයක් අපට තිබෙන්නට ඕනි කියලා. හැබැයි අපි කාමසුකල්ලිකානුයෝගී පැත්තෙන් අන්තවාදී වෙන්නත් හොඳ නැහැ. අනවශ්‍ය විදිහට සැපේ පිටිපස්සේ දුවන්නත් හොඳ නැහැ. අනවශ්‍ය විදියට දුකක් පිටිපස්සේ දුවන්නත් හොඳ නැහැ. අපි අවශ්‍ය ප්‍රමාණයට අපිට කයට ඒ වගේම සිතට පීඩනයක් නොවන විදිහට ඒ පරිසරය අපි සකස් කරගන්නට දක්ෂ වෙන්නට ඕනි. ඒකයි මෙතනදී උතු සුඛ සේවනතාවය කියලා කිව්වේ. ඊළඟට මේ කාය චිත්ත පස්සද්ධිය ඇති කරගන්නට තවත් හේතු වන සාධකයක් තමයි ඉරියාපත සුඛ සේවනතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ සැප ඉරියව් සේවනය කරන බව. දැන් විශේෂයෙන්ම මේ කාරණාව භාවනාව වඩන යෝගාවචරයන්ට ඊ타ත්ම වැදගත්. දැන් අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව පිළිගන්න දේ තමයි කකුල් දෙක පළඟ වගේ බැඳගෙන අත් දෙකක් තියාගෙන ඇස් දෙක පියාගෙන භාවනා කරන එක. දැන් මේ දේවල් සමහර වෙලාවට අපි පෙළ පොත් වලින් එහෙම නැත්නම් පොත්පත් වලින් අරගෙන භාවනාවට යනවා. හැබැයි එක් පුද්ගලයන්ට තියෙන විවිධ ශාරීරික අපහසුතාවයන් එක්ක එහෙම භාවනාවට යන එක මහා පීඩාවක් වෙන අවස්ථාවන් තියෙනවා.
සමහර වෙලාවට වයසට ගිහිල්ලා ඒ වගේම ජරා ධර්මතාවයන් වලටපත් වෙලා මේ ශරීරයේ තියෙන විවිධ දුබලතාවයන් නිසා මේ අපි අර ඉගෙනගත්ත ක්‍රමයෙන් භාවනාව කරන්න බෑ. හැබැයි පින්වත්නි අපට ඉරියව්ව පහසුවෙන් තියාගෙන අපේ භාවනා අරමුණ අපට නිදහසේ කරන්න පුළුවන් අවස්ථා ධර්මයේ හොඳට පැහැදිලි කරලා දෙනවානේ. දැන් සාමාන්‍යයෙන් අපි සලකන්නේ නිදාගෙන ඉන්න එක භාවනාවට හොඳ ඉරියව්වක් කියලා නෙවෙයිනේ. මොකද නිදි ඉරියව්වෙන් හිටියට පස්සේ භාවනා අරමුණ අපෙන් සිද්ධ වෙන්නේ නැහැ. අපට ඉබේටම නිින්ද යනවා. හැබැයි නිින්දට යන වෙලාවේදී ඒ සයනේ ඉන්න අවස්ථාවේදී දක්ෂ කෙනාට භාවනාවක් වඩන්න පුළුවන්. ඒ ඉරියව්වේ පහසුවෙන්ම කාය චිත්ත පස්සද්ධියකින් හොඳ භාවනාවක් දියුණු කරන්න පුළුවන්. රතන බලන කරණීයමෙත්ත සූත්‍රයේ කියන්නේ සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨෙය්‍ය. ඇඳට ගිහිල්ලා කොට්ටේට ඔළුව තියාගෙන සුව පහසුවෙන් අපි නිදා ගන්නට යද්දී අපි ඇස් දෙකත් පියාගෙන සමහර විට නිින්ද එනකන් සුළු මොහොතක් ඉන්නවා. අන්න ඒ නිින්ද එනකන් ඒ අතරතුරේ නිදි ඉරියව්වේදී පවා සතින් අදිට්ඨෙය හොඳට සිහිය අපි උපදවා ගන්න ඕනි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. බලන්න බොහොම පහසු ඉරියව්වක්. ඇඳට ගිහිල්ලා සුවසේ නිදා ගන්න වෙලාව. හැබැයි අපි ඒ වෙලාවේදීත් සිහිය උපදව ගන්නවා හොඳ පහසු ඉරියව්වකින් මෛත්‍රිය පිළිබඳව. බලන්න අංගුත්තර නිකායේ වේලාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. යම් කිසි කෙනෙක් සුවඳවත් වූ දෙයක් Tamanගේ නාසය ළඟ තියලා ඉබිනතරම් පුංචි වෙලාවක් හරි අවංකවම මෛත්‍රී සිතක් ඇති කර ගන්නවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙනවට වඩා කුශලානිසංසයක් ලබන්න පුළුවන් කියලා කිව්වා ඒ පුංචි මෛත්‍රී සහගත සිතුවිල්ලෙන්. එතකොට ඒ වගේ මහ විශාල කුසලයක් ලබන්න පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ ඉරියාපත සුඛ සේවනතාවය කියන එක හරියට තේරුම් ගත්ත කෙනාට. එතකොට මේ නිදි ඉරියව්වේ ඉන්නකොටත් ඒ ඉරියව්ව තුලින් ලබන්නා වූ කාය චිත්ත පස්සද්ධිය අපට හොඳට ගුණ පුරන්නට හේතුවක් බවට පත් වෙනවා. ඒක නිසා අපිට අපහසු අපිට ශරීරයට හිතට පීඩා දෙන ඉරියව්වල කොටු වෙලා ඉන්නේ නැතුව අපිට පහසු ඉරියව්වක ඉරියව් 4යිනේ පින්වත්නි තියෙන්නේ. ඉඳගෙන ඉන්න පුළුවන්, නිදා ගන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, හිටගෙන ඉන්න පුළුවන්. මේ 4 ඉරියව්වෙන් අපිට පහසු ඉරියව්වක් පවත්වාගෙන කයටවත් හිතටවත් පීඩාවක් දෙන්නේ නැතිව අවශ්‍ය කරන ගුණය පුරන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. ඒකට ධර්මයේ සඳහන් කළා කුමක්ද? ඉරියාපත සුඛ සේවනතාවය කියලා. හැබැයි ඒ ඉරියව් සෙවීම ශරීරයට සැපදීමේ අරමුණෙන් අන්තගාමී එකක් විය යුතු නෑ. ඒක හැම තැනකදීම හොඳින් සිහියට ගන්නට ඕනි. ඊළඟට 4වෙනි කාරණාව තමයි මජ්ජත් පයෝගතාවය. මජ්ජත් පයෝගතාවය කියලා කියන්නේ අපි අනවශ්‍ය අන්තගාමීත්වයකට යන්නේ නැතිව කර්ම ඵලය පිළිබඳව හොඳ විශ්වාසයකින් කටයුතු කරන එකයි. පින්වත්නි හරි ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ කච්චානගොත්ත කියලා. මේ කච්චානගොත්ත කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සම්මාදිට්ඨිය කියලා කියනවා. ඇත්තටම සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කච්චානගොත්ත හාමුදුරුවන්ට කරුණ පෙන්නලා දීලා සඳහන් කරනවා, දේශනා කරනවා ඇත කියලා කියන්නේ එක අන්තයක්. නැත කියලා කියන්නේ තවත් අන්තයක්. ඒක නිසා මේ ඇත නැත කියන අන්ත දෙකටම වැටෙන්නේ නැතිව මැද තැන, මධ්‍යස්ථ තැන, නිවැරදි තැන ඉඳන් කටයුතු සිද්ධ කරන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ කියලා. අන්න ඒ කාරණාව අපේ ජීවිතයට හරිය වැදගත්. අපි සමහර කාරණාවන් වලදී එක්කෝ ඇත කියන අන්තයෙන් අන්තගාමී වෙනවා. එක්කෝ නැත කියන අන්තයෙන් අන්තගාමී වෙනවා. සමහර කරුණු උනත් අපි ගලපන්න හදන්නේ එතන ඉඳන්. දැන් බලන්න දැන් කාගෙන් හරි අපි අහුවොත් බුදුදහම උගන්වන්නේ ආත්මවාදයක්ද අනාත්මවාදයක්ද?
උත්තරේ ලැබෙනවා අනාත්මවාදයක් කියලා. එතකොට අනාත්ම කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එකද? එතකොට නැත කියන අන්තයට ගියොත් ආත්මයක් නැත. එහෙම අන්තයකටම යන්නේ නැතුව ධර්මයේ තුල පෙන්නලා දෙන්නේ ආත්මය හැටියට ස්ථිර වශයෙන් ගන්න පුළුවන් සාරවත් දෙයක් නැත කියන එකයි. ආත්මය කියලා දෙයක් සාර වශයෙන් පෙන්වන්න බැහැ කියන එක තමයි අනාත්ම කියන කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එහෙම නැතු ආත්මයක් නැත කියන අන්තය නෙවෙයි. අන්න ඒ වාගේම මෙන්න මේ ಗುಣධර්ම සම්පූර්ණ කරනකොට කාය චිත්ත පස්සද්ධිය සංසිඳවීම ඇති වෙනකොට ඇති කරගන්නට මේ මජ්ජත් ප්‍රයෝගතාවය කියන කාරණාව ඊ타ත්ම වැදගත් වෙනවා. අන්තයකට වැටෙන්නේ නැතිව මදහත්ව කර්මානුරූපව යමක් තේරුම් ගන්න එක. ඒ කියන්නේ අපි පින්වත්නි හිතන්න අපි යම්කිසි ගුණයක් සම්පූර්ණ කරන්නට යනවා. අපි හිතමුකෝ ගෙදරක යම්කිසි කෙනෙක් එක සමාජිකයෙක් උත්සාහ කරනවා මං කොහොම හරි මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා මේ ධර්මය හොඳට තේරුම් ගන්න ඕනි. මගේ මෙලව ජීවිතයේ ධර්මයේ තුලින් සුවපත් කරගන්නට ඕනි. මම මගේ පරලොව ජීවිතය අපායකට ඇදගෙන යන්නේ නැතුව මරුණට පස්සේ මගේ ජීවිතේ මං සුගතියකට අරගෙන යන කෙනෙක් වෙනවා. මං වහවහ ධර්මාවබෝධයට නිවන් වැඩ සලසා ගන්න මං කටයුතු කරනවා කියලා යම් කිසි කෙනෙක් එහෙම උත්සාහයෙන් කටයුතු කරන්න හදද්දී අපි හිතමුකෝ ගෙදර ඉන්න අනිත් සමාජිකයෝ හැම දෙනාගෙම එයාට බාධාවල් එල්ල වෙනවා. එතකොට එයාට අපි හිතමු ගෙදර ඉන්න අම්මා තමයි දැන් මේ විදියට ධර්මයට නැඹුරු වෙන්න යන්නේ. එතකොට ගෙදර ඉන්න අනිත් හැමෝම ඒකට බාධා කරනවා නම් අපි එවැනි අවස්ථාවක ගැටෙන්න යන්න හොඳ නැහැ. අනිත් අයත් එක්ක ගැටිලා අනිත් අයත් එක්ක වාද විවාද කරගෙන gedara dore තියෙන සමගිය නැති කරගෙන අසමගි වෙලා එකිනෙකාව දකින්න බැරි තරම් පිළිකුල් වෙන විදිහට ගැටුම් ඇති කරගන්නේ නැතිව අපි දැනගන්නට ඕනි හොඳට නුවණින් මේ කාරණාව තේරුම් ගන්න. කොහොමද අපි ඒක නුවණින් තේරුම් ගන්නේ? කර්මානුරූපව අපි හිතන්නට ඕනි. කොහොමද? කර්මය පිළිබඳව අපිට සඳහන් වෙනවා කම්ම බන්ධු කියලා. කම්ම බන්ධු කියලා කිව්වේ සැබෑම නෑකම තමයි කර්මය. සැබෑම නෑකම තමයි කුමක්ද? කර්මය. එයින් අදහස් කළේ කුමක්ද පින්වත්නි? අපි මේ ජීවිතේට අපේ අම්මා තාත්තා කවුද කියන නෑකම හොයාගත්තේ අකාස්මිකව නෙවෙයි. ඉබේ හම්බිච්ච එකක් නෙවෙයි ඒක. ඒක යම්කිසි දෙවි කෙනෙකුගේ මැවීමක් නෙවෙයි. කර්මානුරූපව මේ තමයි මගේ අම්මා තාත්තා කියන එක හොයාගත්තේ අපිමයි. ඒ එක සමහර විට අපේ පෙර කර්මයක් වෙන්න අකුසල කර්මයක් වෙන්නත් පුළුවන්, කුසල කර්මයක් වෙන්නත් පුළුවන්. ඒකනේ සමහර අයට සමහර අම්මලා තාත්තලා හම්බෙන්නේ පෙර පව් ගෙවන්න වගේ පින්වත්නි. ඒ වගේ අම්මලා තාත්තලා හම්බෙච්ච නිසා තමයි සමහර වෙලාවට දරුවන්ගේ ජීවිතේම විනාශ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සමහර දරුවන්ට සමහර අම්මලා තාත්තලා මුණ ගැහිලා තියෙන්නේ පෙර සංසාරයේ කරපු පින් හිඳයි. දරුවන්ගේ ජීවිත සහ මුලින්ම යහපතට යොමු වෙලා දියුණුවටපත් වෙලා සාර්ථක වෙලා අභිවෘද්ධියටපත් වෙලා තියෙන්නේම කුමක් නිසාද? පින්වන්ත කල්යාණ මිත්‍ර අම්මලා තාත්තලා ලැබිච්ච නිසායි. එතකොට එක දරුවෙකුට අර පාප මිත්‍ර දෙමව්පියෝ හම්බෙන්නත් තව දරුවෙකුට කල්යාණ මිත්‍ර දෙමව්පියෝ හම්බෙන්නත් හේතුව කුමක්ද? තමන්ම පෙර කරලා තියෙන කර්ම. ඉතින් ඒ විදිහටම සමහර වෙලාවට සමහර දරුවෝ දෙමව්පියන්ට ලැබෙන්නේ පෙර පව් ගෙවන්න වගේ. සමහර දරුවෝ දෙමව්පියන්ට ලැබිලා තියෙන්නේ පෙර මහා පිනකට. ඒ වගේම සමහර වෙලාවට යම්කිසි තරුණයෙකුට තරුණියක් විවාහ කරගන්න ලැබෙන්නේ ස්වාමි දියණිය ලැබෙන්නේ පෙර පවකට වෙන්නත් පුළුවන්. පෙර පිනකට වෙන්නත් පුළුවන්. ස්වාමි දියණියට ස්වාමි පුරුෂයා ලැබෙන්නේ පෙර පවට වෙන්නත් පුළුවන්, පෙර පිනකට වෙන්නත් පුළුවන්. එතකොට මේ බැඳීම්, ඒ නෑකම් අපිට කොහෙන්ද ලැබෙන්නේ? කර්මයේ විසින්. ඒක තමයි කිව්වේ කම්ම බන්ධු කියලා. එතකොට අපි ධර්මයට උනත් යොමු වෙන්න උත්සාහ කරද්දී gedare ඉන්න අනිත් අයගෙන් අපට බාධාවල් නම් එල්ල වෙන්නේ
අපි කල්පනා කරන්න ඕනි මෙන්න මෙතන පෙන්නලා දෙන මජ්ජත්ත පයෝගතා කියන විදිහට අනුව අපට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ අයගේ දෝෂයක් හින්දා නෙවෙයි. මේ අයගේ වරදක් නෙවෙයි. මේක දරුවන්ගේ වරද නෙවෙයි. මේක ස්වාමියාගේ වරද නෙවෙයි. මේක බිරිඳගේ වරද නෙවෙයි. මේක අම්මා තාත්තගේ වරද නෙවෙයි. මේ තමයි මම පෙර කරලා තියෙන අකුසල කර්ම. මමම තමයි පෙර අකුසල් කරලා මේ බාධක හදාගෙන තියෙන්නේ. අන්න කර්මයෙන් තමන් මේ දේවල් වටහා ගන්නට ඕනි. තමන් මේ ජීවිතේ අත්දකින සියලුම නරක අත්දැකීම් වෙන්න පුළුවන්, හොඳ අත්දැකීම් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකදීම ඇලෙන්න යන්නෙත් නැතුව, ගැටෙන්න යන්නෙත් නැතුව මදහත්ව කල්පනා කරන්න ඕනි මේ තමයි මගේ පෙර කරලා තියෙන පව්පින්. ඒක නිසා මේ වර්තමාන ජීවිතයේ පින්වත්නි ඔබේ පෙර ජීවිතවල කැඩපත බවට පත් කරගන්න. මේ ජීවිතේ ඔබට යමක් ලැබෙන්නේ නැත්නම් ඔබ හිතන්න පෙර ජීවිතේදී මන් දීලා නැහැ මේ දේ. ඔබට මේ ජීවිතේදී ආදරය කරුණාව ලැබෙන්නේ නැත්නම් ඔබ කාටවත් වෛර කරන්න එපා. ඔබ හිතන්න මම පෙර සංසාරයේදී ආදරය කරුණාව අනිත් අය වෙනුවෙන් දීලා නැහැ. ඔබට මේ ජීවිතේදී හොඳට ආදරය කරුණාව රැකවරණය ලැබෙනවා නම් ඔබ කල්පනා කරන්න මම පෙර සංසාරයේදී හොඳට ආදරය කරුණාව මෛත්‍රිය දීලා තියෙනවා. ඔබට මේ ජීවිතේදී නිന്ദා ලැබෙනවා නම් ගැරහුම් ලැබෙනවා නම් පිළිකුල් කරනවා නම් අනිත් අය ඔබ කල්පනා කරන්න මම පෙර සංසාරයේදී මේ වගේ අකුසල කර්ම කරලා අනිත් අයට නිന്ദා කරලා කියනවා දොස් කියලා තියෙනවා අනිත් අයට විවිධ වූ අපරාධ කරලා තියෙනවා. ඒ වගේ විපාක තමයි මම දැන් මේ ගෙවන්නේ. ආන්න මේ විදිහට තමන් යම්කිසි ගුණයක් පුරනකොට යම්කිසි බාධාවල් මතුවෙනවා නම් ඒ බාධාවල් වලදී ඒ දේවල් කිසිම අන්තයකට අරගෙන යන්නේ නැතුව මේවා මේ ඉබේ වෙන දේවල් එහෙම නැත්නම් මේ දේවල් මේ කාගේ හරි දෙවියන්ගේ කැමැත්ත කියලා හරි වෙන දේවල් කියලා අන්තයකට වැටෙන්නේ නැතුව මජ්ජත්ත පයෝගතාදී කියන විදිහට මේ දේවල් කර්මානුරූපවමයි සිද්ධ වෙන්නේ කියලා හිතන්නට ඕනි මදහත්ව. ඒක තමයි මෙතනදී මේ සඳහන් කළේ. ඊළඟට පින්වත්නි කාය චිත්ත පස්සද්ධිය ඇති කරගන්න කයෙත් සිතෙත් සංසිඳ වීම ඇති කරගන්නට හේතු වන තවත් සාධකයක් අපිට පෙන්නලා දෙනවා. ඒ තමයි සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතාවය. මොකද්ද මේ සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතාවය කියලා හඳුන්වන්නේ? නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කිරීම. නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කිරීම කියන එකෙන් අදහස් කරන්නේ එක පැත්තකින් අසත්පුරුෂ පෞකාරයන් ආශ්‍රය නොකර ඉන්න එක. සාරද්දකාය පුද්ගලෝ කියලා කිව්වේ සමහර අය ඉන්නවා පින්වත්නි හිතින් හිතන්නේම හැම වෙලේම අනුන්ට හිංසාවක් කරන්නමයි. අනුන්ගේ දේවල් වලට ආශා කරන්නමයි. අනුන්ට එක්ක ගැටෙන්නමයි. කාම ව්‍යාපාද විහිංසා කියන කල්පනාවලින්මයි සමහරු ජීවත් වෙන්නේ. එහෙම සංකල්පනාවන් තියෙන අයගේ වචනය බොහෝ දුරට බොරු කීම, කේලම් කියන එක, හිස් වචන කතා කරන එක, පරුෂ වචන කියන එක, ඒ වගේ දුර්භාෂිත වචනමයි. එහෙම අය තමයි ප්‍රාණඝාත කරන්න කල්පනා කරන්නේ. අනිත් අයට ගහන්න, තලන්න, පෙලන්න උත්සාහ කරන්නේ. අනුන්ගේ දේවල් හොරකම් කරගන්න උත්සාහ කරන්නේ. Tamanට සුදුසු නැති අනාචාර හැසිරීම් ඇති කරගන්නේ. එතකොට මේ සිතිනුත්, කයනුත්, වචනේනුත් කියන තුන් දොරින්ම අකුසල කර්ම කරන්න පුරුදු වෙන්නේ කවුද? අසත්පුරුෂ අයයි. එහෙම අසත්පුරුෂ අයව ඇසුරු කළොත් අපේ ජීවිතයත් මොකද වෙන්නේ? ඒ අසත්පුරුෂ ගුණවලටම පුරුදු වෙලා අසත්පුරුෂ ඇසුර නිසා අපිත් අසත්පුරුෂ ඇසුරෙන් නරකයකටම යන අය බවට පත් වෙනවා. අර සංස්කෘත ශ්ලෝකයක අදහසක් තියෙනවා. නෙළුම් පත්‍රය එහෙම නැත්නම් නෙළුම්පත කොච්චර පිරිසිදු වුණත් ඒ නෙළුම්පතක කුණුමාළු එතුවොත් නෙළුම්පතෙන් හමන්නේ කුණුමාළු දුර්ගන්ධයමයි. ඒ වගේ කෙනෙක් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයා ඇසුරු කරන්නේ, එයා බැඳිලා ඉන්නේ, එයා ජීවත් වෙන්නේ අසත්පුරුෂයොත් එක්කනම් අන්තිමේදී ඒ හොඳ කෙනාගේ තුලින් හමන්නේ අර අසත්පුරුෂයන්ගෙන් හමන දුර්ගන්ධයමයි. ඒක නිසා ඒ අසත්පුරුෂ ආශ්‍රය
නරක පුද්ගලයෝ ඇසුරු කරන එක, නරක පුද්ගලයොත් එකට ජීවත් වෙන එක අපට ಗುಣධර්ම පුරන්නට විශාල බාධකයක් පින්වත්නි. ඒක නිසා මේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, ඒ කියන්නේ කයෙත් සිතෙත් සංසිඳීම ඇති කරගන්නට නම් මෙන්න මේ සාරද්ද කාය පුද්ගල පරිවර්ජනතාවය අපි තුල තියෙන්නට ඕනි කියලා කිව්වා. ඒ කිව්වේ අසත්පුරුෂ පෞකාරෝ ඇසුරු නොකර ඉන්නට අපි පුරුදු වෙන්නට ඕනි, යොමු වෙන්නට ඕනි. ඊළඟට ඒකෙම අනිත් පැතිකඩ තමයි 6 වෙනි කාරණාව හැටියට සඳහන් කරන්නේ පස්සද්ද කාය පුද්ගල සේවනතාවය. ඒ කිව්වේ සත්පුරුෂයන්ව ඇසුරු කරන එක. සංසුන් කය ඇති පුද්ගලයන් සේවනය කරන එක තමයි එකකින් අදහස් කරන්නේ. ඒ කියන්නේ දැන් අසත්පුරුෂයාගේ කල්පනාවන් තිබුණේ කොහොමද? කාම, ව්‍යාපාද, විහිංසා. ආශාවන් වලින් පිරිච්ච, ගැටුම් වලින් පිරිච්ච, හිංසා කිරීමේ අදහස් තමයි අසත්පුරුෂයාට තියෙන්නේ. නමුත් එහෙම අනිත් අයට කරදර කරන්නේ නැති සංසුන් විච්ච සත්පුරුෂයාගේ ස්වභාවය තමයි නෙක්ඛම්ම, අව්‍යපාද, අවිහිංසා. නෙක්ඛම්ම කියලා කිව්වේ අත්හැරීම. කිසි අවස්ථාවක තණ්හාවෙන් ඇද බැඳ ගන්න, අල්ල ගන්න එහෙම අදහස් නැහැ සත්පුරුෂ කෙනාට. එයා ඕනෑම මොහොතක නෙක්ඛම්ම ගුණය පුරන නිසා ඕන දෙයක් අත්හරින්න සූදානම්. ඕන දෙයක් අත්හරින්න සූදානම් නිසා එයාගේ හිත අව්‍යපාදයි. තරහ ගන්නෙ නැහැ. කාත් එක්කවත් ගැටෙන්න උත්සාහ කරන්නේ නැහැ. බොහොම මෛත්‍රී සහගත සිතින්, කරුණාවන්ත සිතින්, මෘදු සිතින්, උපේක්ෂා සිතින් කියන බඹ විහරණයන් තමයි එයාගේ හිත තුල පිහිටලා තියෙන්නේ. කොයි අවස්ථාවකදීවත් සිතුවිල්ලකින්වත් වචනයකින්වත් කාටවත් හිංසාවක් කරන්න ඒ සත්පුරුෂ කෙනා කැමති වෙන්නේ නැහැ. ඒක නිසා එබඳු කායික වූත්, වාචික වූත්, මානසික වූත් කියන සංවර භාවයන් වලින් පිරිච්ච සත්පුරුෂ අයම තමයි ඇසුරු කරන්නට කියලා පෙන්නලා දෙන්නේ. ඊළඟට මේ කාරණාවන් අතර 7 වෙනි කාරණාව තමයි තදදි මුත්තතාවය. තදදි මුත්තතා කියලා කිව්වේ දැන් මෙතෙක් මේ සඳහන් කරපු කාරණාවන් ටිකක් තිබ්බනේ. කාය චිත්ත වශයෙන් පස්සද්ධිය ඇති කරගන්න, එහෙම නැත්නම් සංසිඳ වීම ඇති කරගන්න හේතු වෙන. එතකොට මේ කාය චිත්ත පස්සද්ධිය ඇති කරගන්න හේතු වෙන මේ කරුණු වලට නැඹුරු වෙලා පස්සද්ධිය කෙරෙහිම හිත නැඹුරු කරගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒ නැඹුරු වීමේ ගුණය තමයි තදදි මුත්තතාවය කියලා සඳහන් කළේ. දැන් මේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් එහෙම නැත්නම් කාය චිත්ත වශයෙන් යම්කිසි සංසිඳීමක්, යම්කිසි නිවීමක්, යම්කිසි පාලනයක් යම් කෙනෙක් ඇති කරගන්න කැමති වෙනවා නම් මෙන්න මේ කියපු, මෙන්න මේ සඳහන් කරපු සාධක 7 ඇති කරගන්නට උත්සාහ කරන්නට ඕනි. පස්සද්ධිය ඇති වෙන්නේ මෙන්න මේ කරුණු ප්‍රගුණ කරනකොට. මේ තමයි ඇත්තටම ධර්මයේ ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ. අපි කොච්චරවත් බණ අහනවා. අපි විවිධ ක්‍රමවලින් ධර්මය අපේ ජීවිතයට පුහුණු කරන්න උත්සාහ කරන්න යොමු වෙලා ඉන්නවා. නමුත් බලන්න අපි අහන ධර්මයේ තුල කොච්චර ප්‍රායෝගිකත්වයකින් දුර්වලයිද කියලා පින්වත්නි. පුංචි කාරණාවක් උදාහරණයට අරන් බලන්න. අපි ඉවසීම ගැන බණ අහනවා. හැබැයි ඉවසීම ප්‍රායෝගිකව පුහුණු කරන්න අපිට කොච්චර අමාරුද? අපි දුක පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව බණ අහනවා. හැබැයි දෙයක් නැති වෙනකොට අපට දුක උහුලා ගන්න බැරුව අපි කොච්චර වැළපෙනවද? අපි අනිත්‍යතාවය ගැන, ත්‍රිලක්ෂණය ගැන බණ අහනවා. හැබැයි යමක් වෙනස් වෙනකොට අපිට උහුලා ගන්න බැරුව අපි කොච්චර කනස්සල්ලටපත් වෙනවද? ඒ කියන්නේ අපි අහන ධර්මයේ තුල ප්‍රායෝගිකත්වය බොහොම දුර්වලයි. ඒ ප්‍රායෝගිකත්වයේ දුර්වල වෙලා තියෙන හේතුව තමයි අපි මේ ධර්මය හරි තැනින් නිවැරදි විදියට ගලපලා තේරුම් ගන්නට උත්සාහ නොකිරීම. නමුත් අපට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් සංසිඳ වීමක් අවශ්‍යයි නම්
ඒ කිව්වේ කාය චිත්ත පස්සද්ධියක් අවශ්‍යයි නම් ප්‍රායෝගිකව මෙන්න මේ සඳහන් කරපු ගුණවල අපි පිළිටන්නට උත්සාහ කරන්නට ඕනි. නැවතත් බොහොම කෙටියෙන් මායිත් සිහියට ගත්තොත් ප්‍රනීත ආහාර පාන අනුභවයක් අපට තියෙනවා නම් මදහත්ව අන්තිකට වැටෙන්නේ නැතිව හොඳ පරිසරයක අපේ ಗುಣධර්ම පිරීම පවත්වාගෙන යන්න පුළුවන් නම් අන්තිකට වැටෙන්නේ නැතුව මදහත්ව හොඳ පහසු ඉරියව්වකින් අපේ ಗುಣ පිරීම අපට සිද්ධ කරගෙන යන්න පුළුවන් නම් අන්තිකට වැටෙන්නේ නැතුව මදහත්ව ඒ වගේම අපි අන්තිකට වැටෙන්නේ නැතුව කර්මානුරූපව යමක් අපට ඇති වෙන ඕනෑම අත්දැකීමක් පිළිගන්න සූදානම් නම් අන්තිකට වැටෙන්නේ නැතුව ඒත් මදහත්ව ඒ වගේම අසත්පුරුෂයන් අපේ ජීවිතෙන් ඈත් කරලා සත්පුරුෂයන්ගේ ඇසුරටපත් වෙලා මෙන්න මේ කියන දේවල් නිසා ලැබෙන්නා වූ යම්කිසි කායික මානසික වූ සංසිඳීමක් තියෙනවා නම් එයටම නැඹුරු වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි පින්වත්නි සැබෑ ලෙසම මේ ධර්මයේ තියෙන ප්‍රායෝගිකත්වය. හොඳට ධර්මයේ ජීවිතයට ප්‍රායෝගික වෙන්න නම් මෙන්න මේ කරුණු හොඳට අපේ ජීවිතයට අපි පුරුදු පුහුණු කරගන්නට ඕනි. මේ කාරණාවන් අන්තගාමී නොවි අපේ ජීවිතයට අපට ප්‍රායෝගිකව පුහුණු කරගන්නට පුළුවන් නම් අපි තුල ඇති වෙනවා පින්වත්නි පස්සද්ධි කියන ගුණයක්. ඒක තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ කියලා නිවන් මාර්ගයට උපකාරී වන ධර්මයක් හැටියට පෙන්නලා දෙන්නේ. ඒ පස්සද්ධි කියන සම්බොජ්ජංගේ යම්කිසි කෙනෙක් තුල තියෙනවා නම් අන්න ඒ කෙනාට තමයි ප්‍රීති කියන පීති කියන සැපය ලබන්නේ. ඒ ප්‍රීතිය කියන සැපය වෙනත් කිසිදු සැපයකට වඩා ශ්‍රේෂ්ඨයි. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති කියලා අපේ ධර්මයේ කියනවලු. සියලුම ඇලීම් වලට වඩා සියලුම රතීන් වලට වඩා ධර්ම රතියම ශ්‍රේෂ්ඨයි කියලා. ඒ ඇලීමේ ධර්මයත් එක්ක එකට බද්ධ වෙලා ජීවත් වෙන ඇලීම තමයි මේ පස්සද්ධිය ලබන කෙනාට ලැබෙන්නේ. ඒ කියන්නේ යාට කයට පීඩාවක් නැහැ, හිතටත් පීඩාවක් නැහැ. කයයි සිතයි දෙකම සංසිඳුවාගෙන නිවාගෙන ජීවත් වෙන්නේ. ඒ නිවීමම යාට ප්‍රීතියක්. ඒ ප්‍රීතියම තමයි යාගේ ඇලීම. ඒක තමයි සබ්බ රතින් ධම්ම රතින් ජිනාති කියන විදිහට ධර්මයේම ඇලිලා ජීවත් වෙන්න හේතු වෙන්නේ. එහෙනම් මෙන්න මේ කියපු පස්සද්ධි කියන ගුණය අපේ ජීවිතයට හොඳට පුරුදු පුහුණු කරගෙන නිවන් මාර්ගයට හේතු වන මේ පස්සද්ධි ගුණය හොඳට අපේ ජීවිතයට පුහුණු කරවාගෙන මෙලව ජීවිතයේ සාර්ථකත්වය ඇති කරගන්නටත් පරලොව සුගතිය පිණිසත් ඒ වගේම වහවහ මේ උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පිණිසත් මේ උතුම් ගුණය අපේ ජීවිතයට පුරුදු පුහුණු කරගමු කියනක සිහිපත් කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් સમાપ્ત වෙනවා. උතුම් වූ වෙසක් පුර 15ක පොහෝ දිනයට සමගාමීව ජයමග ටීවී ඔස්සේ විකාශයට පත් කෙරෙන මෙම බෝධිපාක්ෂික ධර්මදේශනා මාලාවේ සත්ත බොජ්ජංග දේශනාවේ පස්සද්ධි සම්බොජ්ජංගයේ පිළිබඳවයි අද දවසේදී මේ ධර්මානුශාසනාව හැමදෙනාම ශ්‍රවණය කළේ. මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල ශක්තිය පරලොවටත් අනුමෝදන් කරමු. හැමදෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ද මේ පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධිචිත්තයකින් සසර දුකින් එතරව ලබන උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා, සතුටු වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධිචිත්තයකින් උතුම් නිවනින්ම සැනසෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. මෙම උතුම් ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඩුබායිහි සේවය කරන සංජීව විජේතිලක පවුලේ සැම විසින් කියලායි. මෙම උතුම් වෙසක් තෙමගුල වෙනුවෙන් කරනු ලබන්නා වූ දේශනාව හේතු කොටගෙන සුජීවත්ව වාසය කරන සියලු නෑ හිතවතුන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සියලු සත්වයන් හට
මානසික සුවතාවය ලැබී ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කියා සෙත් ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙන තියෙනවා. ඒ වගේම අපෙන් පින් බලාපොරොත්තු වන සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ඒ හැමට ඉක්මනින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ජයමග නාලිකාව සහ ස්වාමින් වහන්සේලා කරගෙන යන්නා වූ සියලු ශාසනික සේවයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප දේශකයන්න් වහන්සේ පතන්නා බෝධියකින් වහවහ නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔබ අප හැම දිනාටම යහපත ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් අරගෙන කටයුතු කරන සංජීව විජේතිලක පවුලේ සෑම දෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා කායික මානසික සුවය ලැබේවා, කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, ලැබී තියෙන දුක් කරදර දුරු වේවා, ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා, සසර වසනා තාක්කල් කිසිදු පාප මිත්‍රයෙක්ගේ ඇසුරකටපත් නොවේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංජීව විජේතිලක පවුලේ සෑම දෙනා වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද මේ සීල පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඒ අතන්ද සුගතියෙන් සුගතියටපත් වේවා, අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.